සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. මීට පෙර මා පොරොන්දු පරිද්දෙන්ම අද දින සිට ඉදිරියට පාඩම් මාලාවක් මෙලෙස පවත්වාගෙන යාමට මට හිතුණා. ලෝකයේම ව්‍යසනයකට මුහුණ දී සිටින මොහොතක කුඩා ලංකාවේ අපටත් ඒ බලපෑම පරිද්දෙන්ම ක්‍රියාත්මක වෙද්දී සියල්ලම අඩපණ වීම සුදුසු නැති නිසා අධ්‍යාපනික මෙහෙවර වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙන්නට මට හිතුණා. ප්‍රධාන වශයෙන්ම නොසිතූ මොහොතක තමයි අපට පාසල් නිවාඩු දීමට සිදු වුණේ. ඇත්තටම පාසලේ දුව දරුවන්ට අපට බැරි වුණා කිසිදු වැඩ කටයුත්තක් ගෙදරින් කරන්නට, ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර ලියන්නට, පාඩම් මාලාව සකසා දෙන්නට මේ සියල්ල කරගන්නට බැරි වුණා හැකි. නොසිතූ මොහොතක තමයි මේ නිවාඩුව ලැබුණේ. ඉතින් ඒ නිසා මගේ පාසලේ දරුවන්ට, ඒ වගේම මගේ පන්ති මාලාවට සම්බන්ධ වන දරුවන්ට ඊටත් අමතරව මෙවර ඕලෙවල් විභාගයේ වෙනුවෙන් පෙනී සිටින දරුවන් වෙනුවෙන් මෙබඳු පාඩම් මාලාවක් සකසන්නට මට හිතුණා. මොකද මේක කාලීන අවශ්‍යතාවයක් ලෙස මට දැනුණු නිසා ඔබටත් පරිද්දෙන්ම මේ ලැබුණු නිවාඩුව මහඟු ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන්, ඉදිරි ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් යොදවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මොකද මේන සියල්ල අභියෝගයක් කොටගෙන අපි ජීවිතේ ජය ගැනීම වෙනුවෙන් යොදාගත යුතුයි. අපි ජීවිතේ එතනින් නවත්වා පලා යාමට පුළුවන් කමක් නැහැ. මොන බාධකේ ආවත් අපි ඉලක්කයට අපි යා යුතු වෙනවා. ඒ නිසාවෙන් මේ මොහොතේ මම ප්‍රධාන ලෙස අරමුණු කරගත්තේ අප සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් මේ වර්ෂයේදී මුහුණ දෙන්නට ඉන්න ඔබට මට හැකි පරිද්දෙන් ඒ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙන්න. ඒ අනුව මම අද දින සිට ඉදිරියට ඉඩ ලැබෙන සෑම මොහොතකදීම ඕලෙවල් විභාගයේ පෙනී සිටින ඔබ වෙනුවෙන් පාඩම් මාලාවක් සකසන්නට සූදානම් සිටිනවා. එහි පළමු වෙන්න තමයි අද මම මෙලෙස ආරම්භ කරන්නේ. ඇත්තට මම අද සාකච්ඡා කරන්නට හිතුවේ අපි ගොඩක් දෙනෙක් වරද්දා ගන්න, වැඩි දෙනෙකුට බරපතල ප්‍රශ්න මතුවෙන ප්‍රශ්න කීපයක්. තුන්වන ප්‍රශ්න පත්‍රය ඔබ දන්නවා සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ විචාර ගොඩනැගීම පිළිබඳ කොටස අපේ ගොඩක් අය ටිකක් චකිතයක් ඇති කරගන්න, බියක් ඇති කරගන්න, බොහෝ අයට ලියා ගැනීමට අතපසු වෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසාවෙන් ඒ පිළිබඳව යම් දායකත්වයක් ලබා දෙන්නට මට හිතුණා. ඒ වෙනුවෙන් තමයි මේ පාඩම් මාලාව සැකසෙන්නේ. මම එහිදී 11 ශ්‍රේණියට නිර්දේශිත පළමු වන වාරයේ ඔබ මේ වන විට අධ්‍යයනය කළ පාඩම් කීපයක් ඇසුරෙන් තමයි විචාර ලියන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්නට හිතාගෙන ඉන්නේ. ඒ අනුව අපි අද සාකච්ඡා කරමු මේ සද්ධර්ම රත්නාවලී අපට නියමිත කතා වස්තුවක් වෙන උග්ගසේන කතා වස්තුව. ඒ උග්ගසේන කතා වස්තුව ඇසුරින් විචාරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම අද සාකච්ඡා කරන්නේ. ඊට මත්තෙන් අපි මේ පිළිබඳ පොඩි කාරණා ටිකක් දැනගන්නට ඕනේ. මේ සද්ධර්ම රත්නාවලිය ලියවෙන්නේ දඹදෙණි යුගයේ. ඒ නිසා පොඩ්ඩක් බලමු මේ දඹදෙණි යුගය හා සද්ධර්ම රත්නාවලිය කියන කාරණා පිළිබඳ පොඩි මූලික වැදගත් වෙන කරුණු කීපයක් සොයලා බලමු. අපි දන්නවා දුයිපුතේ අපේ ලේඛනගත ලිඛිත සිංහල සාහිත්‍ය ආරම්භ වෙන්නේ අනුරාධපුර යුගයෙන්. ඉනික් බිතිව එන යුගයේ අපි ගන්න පොළොන්නරුව. ඒ කියන්නේ බුදුගුණ පදනම් කරගෙන ග්‍රන්ථ ලිවීම ආරම්භ වන යුගයේ තමයි පොළොන්නරු යුගය. ඊට පස්සේ එන යුගය අපි ගන්නේ 13 වන සියවස දඹදෙණිය කියලා. දඹදෙණි යුගය කියන්නේ දෙවෙනි පරාක්‍රම බහු රජතුමාගේ රාජ්‍ය සමය. මම යුගයේ සිටම වැදගත් වෙන කරුණු ටික ඔබට පෙළගස්වන්නම්. මේ කාරණා ටික ඔබ සටහන් කරගන්න කෙටි සටහනක් ලෙස. දඹදෙණි යුගය සාහිත්‍යමය වශයෙන් ප්‍රධාන කාරණා 4ක් නිසා වැදගත් වෙනවා. කෙටි කාරණා 4ක්. පළවෙනි කාරණය තමයි මේ පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය තමයි දඹදෙණි යුගය. පුරාතන ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. මේක පටලවා ගන්න එපා. කෝට්ටේ යුගය කියන්නේ
සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලායි වැඩි දෙනෙක් සලකන්නේ. ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය තමයි දඹදිනී කියලා ගන්න. ඒ තමයි පළමු වන කාරණේ. ඊළඟට දෙවැනි කාරණේ වන්නේ දඹදිනී යුගය තුල තමයි අපේ සිංහල ව්‍යාකරණයේ සුවිශේෂීම ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. ඒ සිදත් සංගරාව. මම ඔබට පෙන්වන්නට ගත්ත මේ තියෙන්නේ සිදත් සංගරාව පසු කාලීන මුද්‍රණයක්. එතකොට මේකේ මූලික ව්‍යාකරණ පාඩම්, විවරණ පාඩම් සියල්ලම පාහේ විග්‍රහ සහිතව ඉදිරිපත් කරනවා. මේ ග්‍රන්ථය තමයි අපේ ව්‍යාකරණයේ සුවිශේෂී ග්‍රන්ථය කොට සලකන්නේ. එතකොට මේ දෙවෙනි කාරණය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අපේ පද්‍යවල ප්‍රධාන කොටස් එහෙම නැත්නම් ප්‍රභේද 10ක් අපිට හඳුනා ගන්න පුළුවන්. පද්‍ය ප්‍රභේද මහා කාව්‍ය, කණ්ඨ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, භක්ති කාව්‍ය, වීර කාව්‍ය, උපදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ගී කාව්‍ය, ජනසම්මත කාව්‍ය හා සංදේශ කාව්‍ය ලෙස. එතකොට ඔය ප්‍රධාන කාව්‍ය ප්‍රභේද 10 මහා කාව්‍ය කියන ප්‍රභේදය හරි දුර්ලභයි. ලංකා ඉතිහාසෙම අපට මහා කාව්‍ය ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ දෙකයි. එයි ප්‍රධානම වැදගත්ම සුවිශේෂීම හොඳම මහා කාව්‍ය ග්‍රන්ථය ලියවෙන්නේ දඹදිනිය. ඒ තමයි කෞසිලුමින. කෞසිලුමින දෙවෙනි පරාක්‍රම බහුර රජතුමා තමයි ග්‍රන්ථය නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ එම ග්‍රන්ථය කෞසිලුමින. මේකේ කවි 770ක් තියෙනවා. කුස ජාතකයේ මුල් කරගෙන දෙවන පඬිත පරාක්‍රම බහුර රජතුමා තමයි මේ ග්‍රන්ථය නිර්මාණය කරන්නේ. ඒ නිසා වෙන්නමයි අර කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන නාමය ලැබෙන්නේ. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය මේ කෞසිලුමින මහා කාව්‍ය ග්‍රන්ථයක් ලෙස තමයි නිර්මාණය වෙන්නේ. ඒක තුන්වන කාරණේ. ඊට අමතරව දඹදිනී යුගයේ වැදගත් වෙනවා මේ සුවිශේෂී ධර්ම ග්‍රන්ථ දෙකක් නිර්මාණය වෙන නිසා. එහි එකක් තමයි පූජාවලිය. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ නිර්මාණය කරන ග්‍රන්ථයක්. ඉන් අනතුරුව සද්ධර්ම රත්නාවලිය. අපි අද කතා කරන්නට ප්‍රධාන කොට ගන්න කතාවස්තු ඇතුළත් වෙන්නේ සද්ධර්ම රත්නාවලිය. එතකොට සුවිශේෂීම ධර්ම ග්‍රන්ථයක් ලෙස නිර්මාණය වෙනවා සද්ධර්ම රත්නාවලිය. මේ තියෙන්නේ එකී ග්‍රන්ථයේ සද්ධර්ම රත්නාවලිය. එතකොට මෙහි තියෙනවා කතාවස්තුන් සඳහන් වෙලා 296ක්. කතා 296ක් ලෙස මේකේ සඳහන් වෙනවා. මේ තමයි එම සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථය. එතකොට මේ ග්‍රන්ථයෙන් උපුටාගත් කතාවක් තමයි අපිට නිර්දිෂ්ට වෙලා තියෙන්නේ උග්ගසේන කතාවස්තුව ලෙස. දැන් මම ඔබට ඒ සඳහන් කළේ දඹදිනී යුගයේ සාහිත්‍යමය වශයෙන් වැදගත් වෙන්නේ ඇයි කියන එකට. ඊළඟට සද්ධර්ම රත්නාවලිය කියන්නේ මොකක්ද? සද්ධර්ම රත්න ආවලිය කියන ලෙස තමයි මෙම සද්ධර්ම රත්නාවලිය කියන නම නිර්මාණය වෙන්නේ. සද්ධර්මයේ යහපත් ධර්මයේ රත්න මැණික් ආවලිය වැලක් දාමයක්. සද්ධර්මයේ නැමැති මිනිකැට අමුණන ලද මාලී කියන අර්ථයෙන් තමයි මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. සද්ධර්ම රත්න ආවලිය. ධර්මසේන හාමුදුරුවෝ තමයි මේ ග්‍රන්ථය නිර්මාණය කරන්නේ. පාලි ධම්ම පදට්ට කතා කෘතිය ඇසුරු කරගනිමින්. පාලි භාෂාවෙන් ලියවෙන පාලි ධම්ම පදට්ට කතා කියන කෘතිය ඇසුරින් තමයි මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. එතකොට දැන් පාලි ධම්ම පදට්ට කතා කියෝ පමණින්ම අපට තේරෙනවා මේක පාලි භාෂාවෙන් නිර්මාණය වෙච්ච ග්‍රන්ථයක්. ඒ අනුව ධර්මසේන හාමුදුරුවෝ පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තන ක්‍රමය අත්හැරලා ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කරමින් තමයි මේ ග්‍රන්ථය නිර්මාණය කළේ. අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. මොකද මේ පදානුගත පරිවර්තනය කියන්නේ. උදේ යම් භාෂාවකින් ලියවෙන එක තවත් භාෂාවකට පදයෙන් පදයට පරිවර්තනය කරනවා නම් අපි ඒකට කියනවා පදානුගත පරිවර්තනය. දැන් සද්ධර්ම රත්නාවලිය යනු පදානුගත පරිවර්තනයක් නෙමෙයි. එහෙමනම් ධර්මසේන හාමුදුරුවෝ ගත් කතුවරයෙක් වෙන්නේ පරිවර්තකයෙක් වෙනවා. හැබැයි ධර්මසේන හාමුදුරුවෝ පරිවර්තකයෙක් නෙවෙයි. ගත් කතුවරයෙක්මයි. හේතුව පදයෙන් පදයට මේක පරිවර්තනය කළේ නැහැ. ඊළඟට ඡායානුගත පරිවර්තනය කියන්නේ මොකක්ද? ධර්මසේන හාමුදුරුවෝ පාලි ධම්මපදට්ට කතා කෘතිය අරගෙන ඒ කතාවෙන් කතාවට කියවල ඒ කතාවේ තියෙන සාරය සැකිල්ල හරය අරගෙන
නැවත ස්වකීය භාෂා ව්‍යවහාරය තුළ ග්‍රන්ථය නිර්මාණය කරනවා. මේකට අපි කියනවා පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කිරීම කියලා. ඒ අනුව තමයි සද්ධර්ම රත්නාවලිය නිර්මාණය වෙන්නේ. එතකොට මේ මූලික කුඩා කාරණා ටික ඔබ මතකේ තියාගන්නට ඕනේ. ඊළඟට එයින් උපුටාගත් එක් කතාවක් තමයි මේ උග්ගසේන කතාවස්තුව ලෙස අපට එකතු වෙලා තියෙන්නේ. දැන් උග්ගසේන කතාවස්තුව පදෙන් පදයට පැහැදිලි කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ වෙනකොට පළමු වාරෙදී මේක කතාව අධ්‍යයනය කරලා අර්ථ පැහැදිලි කරගෙන මනවින් කතාව අවබෝධයෙන් යුක්තව ඉන්න මොහොතක් කියලා තමයි මම හිතන්නේ. දැන් එතකොට දැන් ඒ කතාව ඇසුරින් කොහොමද ඔබ ਵਿਚාරයක් නිර්මාණය කරන්න කියන එක තමයි මම අද සාකච්ඡා කරන්නට හිතුවේ. දැන් ওই මූලික කාරණා ටික අපි දැනගෙන පාඩම මනවින් කියවා පාඩම සුවිශේෂ තැන් අපි මතකයේ තබාගෙන ඉන්නට ඕනේ ਵਿਚාරයක් නිර්මාණය කරන්න. මම අද සද්ධර්ම රත්නාවලි උග්ගසේන කතාවස්තු ඇසුරින් ප්‍රධාන ලෙස ගන්නේ විචාර මාතෘකාව ලෙස සද්ධර්ම රත්නාවලි භාෂා භාවිතය තුළ දක්නට ලැබෙන සුවිශේෂතා මොනවාද කියන ප්‍රශ්නය. මොකද මේ භාෂා භාවිතය කියන ප්‍රශ්නය නිරන්තරයෙන්ම විභාගයට අවධානය යොමු වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන. ඔබ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර ටික තිබේ නම් බලන්න. 2016 වෙනකොට ඕ ලෙවල් විභාගේ අහනවා උම්මග්ග ජාතකයේ භාෂා භාවිතය. 2017 වෙනකොට ඕ ලෙවල් විභාගේදී අහනවා ගුත්තිල කාව්‍යයේ භාෂා භාවිතය හා මාත්‍රා භාවිතය. 2018 වෙනකොට විභාගය අහනවා ලෙනා තැහැර යාම සිංහ බාහු නාට්‍ය ලෙනා තැහැර යාමේ භාෂා භාවිතය. 2019 වෙනකොට විභාගය අහනවා අපට වැසිකිළියක් ඉදි කතාවේ භාෂා භාවිතය මේ ගිය වර්ෂයේ. එතකොට 2020 වෙනකොට ඔබට වැඩි වශයෙන් අවධානය යොමු වෙන්න පුළුවන් ප්‍රශ්නේ තමයි සද්ධර්ම රත්නාවලි භාෂා භාවිතය. ඒක එහෙම නොවුනොත් අඟුල්මල් දමනේ අමාවතුරේ භාෂා භාවිතය පිළිබඳ අවධානය යොමු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් මේ පිළිබඳ අපි අවධානය යොමු කරමු. සද්ධර්ම රත්නාවලි භාෂා භාවිතය තුළ දක්නට ලැබෙන සුවිශේෂතා මොනවාද? දැන් මේ ප්‍රශ්නයට උත්තරේ ලියන්නට පුළුවන් වෙන්නේ කතාව මනවින් කියවා තේරුම්ගත් අයට. ඒ වගේම ඒකට මූලික කරුණු මේ වෙනකොට කටපාඩම් කොට තිබෙන අයට මූලික අවශ්‍ය අවස්ථා හා සිද්ධි මතකයේ තිබෙන්නට ඕනේ. එහෙම නොවුනොත් මේකට උත්තරේ ගොඩනගන්නට බැරි වෙනවා. ඒ නිසා මම මුලින්ම ඔබට මේ භාෂා භාවිතයට අදාළ කරුණු 6-7ක් කොහොමද පෙළගස්වා ගන්න කියලා මම ඔබට එකින් එකට කියන්නම්. ඉන් අනතුරු උත්තරයක් නිර්මාණය කරන හැටි පිළිබඳ මම අවධානය යොමු කරන්නම්. දැන් අපි මේකෙදි බලන්න ඕනේ එක තමයි සද්ධර්ම රත්නාවලිය නිර්මාණය වෙන්නේ පාලි ධම්ම පදට්ට කතා කියන කෘතිය ඇසුරින්. එතකොට අපි බලන්න ඕනේ මේ පාලි ධම්ම පදට්ට කතාව සිංහලයට පරිවර්තනය වෙලා තමයි සද්ධර්ම රත්නාවලිය නිර්මාණය වෙන්නේ. ඒකදී මම ඔබට විශේෂ කාරණයක් කිව්වා. පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කරමින් රචිත ග්‍රන්ථයක් වීම කියලා. එතකොට මේ කියන කාරණා විතම වැදගත් කාරණයක්. ධර්මසේන හාමුදුරුව කතාවෙන් කතාවට කියවලා ඒ තියෙන කතා සාරය සැකිල්ල හරය කියන ස්වකීය බස්වහරක් තුලින් ග්‍රන්ථය නිර්මාණය කිරීම. මේක ධර්මසේන හාමුදුරුව වර එක සද්ධර්ම රත්නාවලිය ඇතුලේ දක්වන මේ ග්‍රන්ථය ඇතුලේ දක්වනවා. පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධෙහි කියලා. එතකොට ඒ කියන කාරණාව අපිට මතකයේ තියෙන්න ඕනේ. මේ භාෂා භාවිතය පිළිබඳ ගැන එක ප්‍රකට ප්‍රමුඛ කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි පුතේ ධර්මසේන හාමුදුරුවෝ හැදුනේ වැඩුනේ ගැමියන් අතර. එතකොට ගැමියන් අතර හැදුණු වැඩුණු ගැමි භාෂාවෙන් පන්නරේලත් හිමි නමක නිසා සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කරන්නට ගැමියන්ට තේරෙන ගැමියන්ට හුරු පුරුදු ගැමියන්ගේ හිතට වදින භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගන්න. අපි ඒකට කියනවා පොදු ජන වහර හෙවත් හෙළ ගැමි වහර කියලා. එතකොට දැන් උග්ගසේන කතාවස්තුවේ බොහෝ තැන් ඔය හෙළ ගැමි වහර පොදු ජන වහර ඇසුරෙන් නිර්මාණය වෙච්ච තැන්. දැන් ඔබට මතක නම් එක තැනකදී උග්ගසේනගේ බිරිඳ උග්ගසේනට ප්‍රකාශ කරනවා ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමකුත් නොදන්න උන්ගේ පුත කියා නලවයි.
එතකොට මේ ව්‍යවහාරයන් බොහොම ගැමියන්ට හුරු පුරුදු ගැමියන්ට තේරෙන ගැමි ව්‍යවහාරයේ ඇසුරේ භාවිතාව ලෙස තමයි භාවිතයට ගන්න. ඉතින් ඒ නිසා ගැමි භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගැනීම සුවිශේෂතාවයක්. ඒ දෙවෙනි කාරණය. හැබැයි ගැමි භාෂාව හෙළබස යොදාගත්තාseම ඇතැම් තැනකදී ධර්මසේන හාමුදුරුවොත් පාලි සංස්කෘත පද යම් ප්‍රමාණයකින් සිය ග්‍රන්ථයේ සඳහා යොදාගෙන තිබෙන අයුරුකුත් අපිට දක්නට ලැබෙනවා. මොකද හෙළවහරම සුද්ධ වහරම කියලා භාවිතා කරන්නට අපිට පුළුවන් කමක් නැහැ. මොකද මුසු වෙච්ච ව්‍යවහාරයක් තමයි අපි අදට භාවිතා කරන්නේ. ඒ නිසාවේ ධර්මසේන හාමුදුරුවෝ ඇතැම් තැනක දැන් ඔබට මතක නම් කතාව තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයකින් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටු පුතුගේ වත කියමු කියලා සඳහන් කරනවා ආරම්භයේදී. කතා ආරම්භයට පෙර කතාව ලියන්නේ කවර අරමුණකින්ද කියන කාරණේ ඇතුළත් කරමින් නිර්මාණය කළ සාරාංශ කොටස. එතකොට දැන් ඒක ඇතුලේ තියෙනවා මේ සාවද්‍ය, නිර්වද්‍ය, අයිහලෞකික, පාරලෞකික ආදී පාලි සංස්කෘත භාෂාවන්ගෙන් උකහාගත් පද. යම් ප්‍රමාණයක් ඒ බඳු පද භාවිතයක් මේක දක්නට ලැබුණද බෙහෙවින්ම ගැමියන්ට හුරු පුරුදු ගැමි භාෂා ව්‍යවහාරයක් තුළ තමයි මේකී ග්‍රන්ථේ නිර්මාණය වෙන්නේ. එය මතක තබා ගත යුතුයි. ඊළඟට මේ පුරාතන ගද්‍ය සාහිත්‍ය පුරාවට අපට දක්නට ලැබෙන ලක්ෂණයක් තමයි කෙටිවෙකි දිගුවෙකි මිශ්‍ර භාෂා ව්‍යවහාරයක් තුළ වාක්‍ය රීතියක් තුළ ග්‍රන්ථය නිර්මාණය කිරීම කියන කාරණේ. දැන් බුත් සරණ ගත්තත්, අමාවතුර ගත්තත්, පූජාවලිය ගත්තත්, ජාතක කතා පොත ගත්තත්, මිකී සද්ධර්ම රත්නාවලිය ගත්තත් ඇතැම් තැනක දීර්ඝ වැකි භාවිතයක්, දීර්ඝ වාක්‍ය භාවිතයක් ගන්න අයුරක් අපට දක්නට ලැබෙනවා. සමහර තැනක ඊටාම කෙටි, අනුප්‍රාසක සහිත කෙටි වැකි භාවිතයක් ගන්න අවස්ථාවන් අපට දක්නට ලැබෙනවා. දැන් මේක ඔබට මතක නම් උම්මග්ග ජාතකයේ සතරකම් මන්ත්‍රණේ ඔබේ පෙළ පොතේ 6 වෙනි පිටුවෙන් පටන් ගන්න 3 වෙනි ඡේදය, 2 වෙනි වාක්‍ය ඉවර වෙන්නේ 7 වෙනි පිටුවෙන්. බලන්න දිග වාක්‍යයක් නිර්මාණය වෙනවා. සමහර තැනක ඒ බඳු දිගු වැකි භාවිතයන් ගත් කතෝරු ගත්ත අයුරක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම සමහර තැන්වල කෙටි වැකි භාවිතය. දැන් සද්ධර්ම රත්නාවලි උග්ගසේන කතාව අපි ගත්තොත් උග්ගසේන කතාවේ වර එක උග්ගසේන ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. නැටුම් බලන්න ගිහිල්ලා විද්දත් දුව කෙරෙහි ආලයක් ඇති වෙලා ගෙදරට ඇවිල්ලා නොකා නොබී ඇඳට නැගී නිදා සිටින අවස්ථාවේදී ඔහු කියනවා ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. ඒ වගේම ආයතනික කෙටි වැකි භාවිතා වෙනවා විද්දත් දුව භාවිතා කරනවා මේ තොප හුණමැන ගියමැන. ඔබ ඉන්නවා නම් ඉන්න යනවා නම් යන්න. උග්ගසේනට ප්‍රකාශ කරන තැනක. ඒ වගේ කෙටි වැකි භාවිතයන් ගන්න අවස්ථාවලුත් තියෙනවා. එතකොට ඒකත් විශේෂ අවස්ථාවක් භාෂා භාවිතය හා කතා රීතිය තුල දක්වන්න ලැබෙන විශේෂතාවයන් ලෙස. ඒ වගේම ඊළඟ සුවිශේෂතාවය වෙන්නේ මේ ඇතැම් තැනක අවස්ථා හා සිද්ධි නිරූපණය කරන්න. ඇතැම් තැනක අවස්ථා හා සිද්ධි නිරූපණය කරන්න සංවාදාත්මක භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගන්නවා. සංවාදයක්. ඒ කියන්නේ මේ දැන් අපි කතාවක් කියවගෙන යනවා. උග්ගසේන කතාව කියවගෙන යනවා. කියවගෙන යනකොට මැදදී මේ කතාව නාට්‍යයක් වගේ වෙනවා. සංවාද එනවා. සිද්ධි අවස්ථා නිරූපණය කරන්නේ සංවාදාත්මක භාෂාවක් ඇසුරින්. ඒකත් විශේෂ අවස්ථාවක්. අපි ඔකට කියනවා කියවන්නාගේ සිත නැමැති වේදිකාව තුළ නාට්‍යයක් රඟ දක්වන්නක් මෙන් සංවාදාත්මක භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගැනීම කියලා. ඔබට මතක නම් බලන්න උග්ගසේන කතාවස්තුවේ එක තැනක තියෙනවා මේ උග්ගසේනගේ බිරිඳ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවයේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ පුතු නලවන ආකාරය. පුතු නලවන කොට කියන කවියකින්. එක තැනක තියෙනවා මේ ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුත් නොදන්න උන්ගේ පුත කියා නලවයි. දැන් මේ වෙලාවේ උග්ගසේන අහනවා මේ හැමම අරබයා කිව්වද? බිරිඳ උත්තර දෙන්නේ කොහොමද? එසේ අනික් කාට කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතුෙන් තොපම අරබයා කියමි. දැන් උග්ගසේන ගිල කියන මේ තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලායෙමි. බිරිඳ උත්තර දෙන්නේ කොහොමද? තොප ගිය මැන හුණ මැන. ඔබ ඉන්නවනම් ඉන්න යනවනම් යන්න. ඒ සංවාදයක්. ඒ අවස්ථාව සිද්ධිය
මේ කියවන්නාගේ සිත නැමැති වේදිකාවේ නාට්‍යයක් රඟ දක්වනවා වගේ දැන් ඉදිරිපත් කරනවා. මේකට කියන අපි සංවාදාත්මක භාෂා විවහාරයක් යොදා ගැනීම. ඒ වගේම වැදගත් කාරණයක් තමයි ගැමියන් අතර හැදුනා වැඩුණාසේම ගැමි භාෂාවෙන් පන්නරය ලැබුවාසේම ගැමියන්ට හුරු පුරුදු උපමා පිරුළු ඉඟිවැකි වලින් රසවත් කොට නිර්මාණය කළ හොඳම ග්‍රන්ථයේ සද්ධර්ම රත්නාවලිය. මම හිතන්නේ මේ සද්ධර්ම රත්නාවලියේ ග්‍රන්ථය යමෙක් කියවුවොත් මේකේ කතා 296 සුරේ උපමා පිරුළු 5000කට අධික ප්‍රමාණයක් හමු වෙනවා. සමහර කතාවන් පටන් ගත්ත මොහොතේ සිට තියෙන උපමාවන්යි. ගලාගෙන එන එක දිගට උපමා ගොඩක් ගලාගෙන එන විදිහට තමයි මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මට මතක් වෙනවා එක කතාවක තියෙනවා පූතිගත්ත තිස්ස කතා වස්තුව කියලා. එක තැනක තියෙනවා. ඒකේ තියෙනවා මේ උපමා භාවිතා කරන විදිහ පටන්ගත් මොහොතේ සිට. එක තැනක තියෙනවා මේ තවද ජීවිතයේ විදුලියක් මෙන් චිරච්චිතික නොවරණියාවද අවුරුදු අසංඛ්‍යයක් සිටියක් දිය බුබුලක් මෙන් සිඳෙන සුළු නියාවද තනග පිණි බිඳුවක් මෙන් ආයුක්ෂයේ සිඳෙන සුළු නියාවද දීහි ඇඳි ඉරක් මෙන් මැකෙන සුළු නියාවද දක්වන්නමු පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව වස්තුව දක්වනවා. ඊළඟ කතාව පටන් ගත්ත මොහොතේ නම් ආයන්න උපමා. සවැත් නුවර වැසියෙක් කුල දරුවාණන් කෙනෙක් බුදුන් වදාරන බණාසා සස්නේ ලදී මහණව උපසම්පදා ලදින් තිස්ස තෙරුන් වහන්සේයි ප්‍රසිද්ධ වූසේක. කල්යාමකින් ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් අසාධ්‍ය බලවත් රෝගයක් ඇති වේ. ඒ කෙසේද ය බලන්නකෝ රෝගය ඇති වෙන හැටි. මුලදී සිහින් කස් ඇතිවලා පසුව අබසාව පසුව මුන්සාව පසුව මෑසාව පසුව ඇඹුලසාව පසුව බෙල්සාවලා පැසී ගොසින් සියල් සිරුර වේයන් කෑ පඬරැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. බලන්නකෝ ගැමියන්ට තේරෙන ගැමියන්ට හුරු පුරුදු උපමා පිරුළු ඉඟිවැකි වලින් කතාව රසවත් කොට නිර්මාණය කරන්න ගත්ත වෑයම. එහා සමානම උපමා පිරුළු භාවිතයක් උග්ගසේන කතා වස්තුව ඇසුරෙත් අපට දක්නට ලැබෙනවා. හැබැයි මහා උපමා ගොඩක් භාවිතයට ගන්නෙ නැහැ. යම් ප්‍රමාණයක් තියෙන ඔබට මතක නම් නැටුම් පෙන්වන අවස්ථාව පෙත්තක් මෙන් සිසෑරි. පෙත්තක් මෙන් කැරකිලා තමයි මේ නැටුම් පෙන්වන්නේ. පෙත්තක් මෙන් සිසෑරි. ඊළඟට තව තැනක තියෙනවා මේ පැසුණු ගොයම් මුල් වූ වාසය. දැන් උග්ගසේනගේ නැටුම් පෙන්වන මොහොතට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඒ මොහොතේ ජනතාව උග්ගසේන දෙස නොබලා බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. අර පැසුණු බුද්ධියට ප්‍රමුඛතාවය ලැබෙන බව දක්වන්නේ පැසුණු ගොයම් මුල් වූවා සේ කියලා. තාත්වික උපමා භාවිතයක්. ඊළ අනතුරුව උග්ගසේන රහත් ඵලයට පත් වුණාම තරුණේ අර උගත් තරුණයා මහල්ලි ලෙස සඳහන් වෙනවනේ. ඒ වගේ තරුණේ රහත් භාවයට පත් වෙන්නේ එතනදී දක්වනවා සැටවස් පරිමහ තෙරුන් වහන්සේ කෙනෙකු මෙන් ආකල්ප සංවර්ධනය වෙච්ච හැටි. ඒ වගේම අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසේ මේ ආදී වශයෙන් උපමා පිරුළු භාවිතයට ගන්නා යුරක් සද්ධර්ම රත්නාවලිය තුල උග්ගසේන කතා වස්තුව තුල අපට දක්නට ලැබෙනවා. දැන් මේ කාරණා ටික ප්‍රමාණවත් අපට උත්තරේ නිර්මාණය කරන්න තව බොහෝ කාරණාවන් තියෙනවා. සංකේතානුරූපී භාෂා, සංකේතාත්මක භාෂා භාවිතය, අනුප්‍රාසක භාෂා භාවිතය. ඒ වගේ තව භාෂා ලක්ෂණ තියෙනවා. නමුත් මේක අපිට ඕන තව සංසන්දනය කිරීමක් කරන්නත් පුළුවන්. දැන් දඹදිනියට යුග පෙර යුගයේ පොළොන්නරුවේ විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත් සරණ ගත්තහම, ගුරුළු ගෝමීන්ගේ අමාවතුර ගත්තහම තම තමන්ගේ පාණ්ඩිත්වයේ පෙන්වන්නට ඇතැම් තැනක ගත් කතුවරෝ සකුමගද මිශ්‍ර භාෂා විවහාරයන් භාවිතයට ගන්නවා. පාලි සංස්කෘත මිශ්‍ර භාෂා විවහාරයන් භාවිතයට ගන්නවා. හැබැයි ධර්මසේන හාමුදුරුවන් ස්වකීය ග්‍රන්ථය නිර්මාණය කරන්නේ ගැමියන්ට තේරෙන ගැමියන්ට හුරු පුරුදු සරල භාෂා විවහාරයක් තුල, සරල භාෂා භාවිතයක් තුල. ඒක තමයි මේ ග්‍රන්ථයේ ජනතාව අතරට යන්නට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ. එතකොට ඔන්නෝයි කියන කාරණා ටික මතක නම් මේ කාරණා පදනම් කරගෙන පුළුවන් මේ උත්තරයක් නිර්මාණය කරගන්න. ඒක හොඳටම ප්‍රමාණවත් මේ කාරණා ටික. අපි දැන් බලමු විචාරයක් නිර්මාණය කරන්නේ කොහොමද? විචාරයක් ගොඩනගන්නේ කොහොමද? මම ඔබට කියු ප්‍රශ්නය සද්ධර්ම රත්නාවලියේ භාෂා භාවිතය තුළ දක්නට ලැබෙන සුවිශේෂතා උග්ගසේන කතාවස්තුව ඇසුරින් උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට දාව. දැන් මේ උත්තරේ ගොඩනගනකොට අපි ආරම්භයට කුඩා ඡේදයක් ගන්නවා.
ඒක සද්ධර්ම රත්නාවලියේ සුවිශේෂතාවයන් පදනම් කරන එක අත්‍යවශ්‍ය සාධකයක්වත් නෙවෙයි. නමුත් අපිට එකවරම උත්තරේ පටන් ගන්නට නොහැකි නිසා අපි චූටි කාරණා ටිකක් එකතු කරගන්න. හැබැයි ඒක අතිප්‍රාමාණික ලෙස දිග්ගස්සමින් ලියන්නට යන්න එපා. දැන් අපේ දරුවෝ කරන බරපතල වරදක් තමයි සමහර වෙලාවට ඒ පොතපත පිළිබඳ යුගයේ පිළිබඳ මහා ලොකු ඡේදයක් නිර්මාණය කරමින් තමයි මේකට එන්නේ. එහෙම අවශ්‍ය නැහැ. එකපාරම උත්තරේ පටන් ගත්තත් වැරදි නැහැ. නමුත් චූටි ආරම්භයකින් අපි මේක පටන් ගන්නට පුළුවන්. දැන් මම ඔබට විනාඩි කිහිපයක් තුල මේ උත්තරය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ. මේක ඔබට ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වෙන්න. විචාරයක් විනාඩි කිහිපයක් තුල ලියන්න පුළුවන් කියන අවබෝධය දෙන්නට ඕන නිසායි මම මේ උත්තරයක් කියන්නේ. මේකේ ඉදිරියේදී මම උත්තර ඔය පාඩම් 16ටම අදාළ උත්තර ඕනම එකක් ඒ මොහොත තුල නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්නට සූදානමින් ඉන්නේ. මම මේකේ උත්තරේ නිර්මාණය කරන හැටි විනාඩි කිහිපයක් තුල මෙලෙස ඔබට කියන්නම්. බලන්න සද්ධර්ම රත්නාවලී භාෂා භාවිතය තුල දක්නට ලැබෙන සුවිශේෂතා උග්ගසේන කතාවස්ව ඇසුරෙන් උදාහරණ සහිතව පැහැදිලි කරනවා. අපි ආරම්භ කරමු මෙසේ. සිංහල සාහිත්‍යයේ 13 වන සියවසේ දඹදිව යුගයේ ධර්මසේන නම් යතිවරයාණන් පාලි ධම්ම පදට්ට කතා කෘතිය මූලාශ්‍ර කර ගනිමින් සද්ධර්මයේ නැමැති මිනිකට අමුණන ලද මාලය යන අර්ථයෙන් රචනා කළ ග්‍රන්ථයේ සද්ධර්ම රත්නාවලියයි. එයින් උපුටාගත් එක් කතාවස්තුවක් උග්ගසේන කතාවස්තුව ලෙස මෙහි දක්වා ඇත. එකී ග්‍රන්ථය තුල භාෂා භාවිතය හා කතා රීතිය තුල දක්නට ලැබෙන සුවිශේෂතා රැසකි. ඒ අනුව එහි ප්‍රමුඛ ප්‍රකට කාරණේ වන්නේ පාලි ධම්ම පදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කරමින් ග්‍රන්ථය නිර්මාණය කිරීමයි. එනම් පාලි ධම්ම පදට්ට කතා කෘතිය කියවූ ධර්මසේන හිමි එහි කතා සාරේ කතා සැකිල්ල කතා සාරය ගැන ස්වකීය ග්‍රන්ථය නිර්මාණය කිරීමයි. ඒ බව ධර්මසේන හිමි ස්වකීය ග්‍රන්ථය තුල දක්වන්නේ පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධෙහි ආදී වශයෙන්. ඒ අනුව පාලි ධම්මපදට්ට කතාවේ පදානුගත පරිවර්තනයෙන් බැහැරවන එහි කතා සාරය උකහා ගන්නා ධර්මසේන හිමියන් සිය ගැමි වහර හෙවත් හෙළ ගැමි වහර පොදු ජන වහර ඇසුරින් ස්වකීය ග්‍රන්ථය නිර්මාණය කරයි. ගැමියන් අතර හැදුණු වැඩුණු ගැමි භාෂාවෙන් පන්නරය ලැබූ නිසාවෙන්ම එකී හෙළ ගැමි වහර හෙවත් පොදු ජන වහර භාවිතයට ගන්නේ මේ පරිද්දෙනි. ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමුකුත් නොදන්න උන්ගේ පුත කිය කියා නලවයි ආදී ලෙස ගැමියන්ට හුරු පුරුදු ගැමියන්ට තේරෙන ලිංගත වූ භාෂා ව්‍යවහාරයක් තුලින් ස්වකීය ග්‍රන්ථය නිර්මාණය කොට දක්වයි. එසේම ඇතැම් තැනකදී පාලි සංස්කෘත පද අල්ප වශයෙන් භාවිතයට ගන්නා අයුරක්ද ස්වකීය ග්‍රන්ථය තුල දක්නට ලැබේ. එනම් කතා ආරම්භයේදී තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයකින් අයිහලෞක ප්‍රයෝජනයක් මුත් පාරලෞක ප්‍රයෝජනයක් නැතිනියාම හඟවන්ට උග්ගසේන නම් සිටු පුත්තුගේ වත කියමු ලෙස දැක්වීම තුල සාවද්‍ය නිර්වද්‍ය අයිහලෞක පාරලෞක නම් වූ පද භාවිතයන් පාලි සංස්කෘත පද භාවිතයට ගන්නා අයුරක් මේ තුල දක්නට ලැබේ. පුරාතන ගද්‍ය සාහිත්‍ය පුරාවට දක්නට ලැබෙන සුවිශේෂතාවයක් වන්නේ කෙටිවෙක් දිගුවෙක් මිශ්‍ර ව්‍යවහාරයක් තුළ ග්‍රන්ථ නිර්මාණය කිරීමයි. අමාවතුර බුත්සරණ පූජාවලිය 550 ජාතක කතා පොත සද්ධර්ම රත්නාවලිය ආදී ග්‍රන්ථ ගත් කල්හි එකී කරුණ ප්‍රකට වේ. ඒ අනුව සද්ධර්ම රත්නාවලියේද ඇතැම් තැනක කෙටිවෙකි භාවිතයට ගන්නේ මේ පරිද්දෙනි. වරික උග්ගසේන ලදොත් ජීවත් වෙමි නොලදොත් මීමි ලෙස ප්‍රකාශ කරයි. වරික උග්ගසේනගේ බිරිඳ තොප හුණමැන ගියමැන ලෙස නිර්මාණය කරයි. මේ ආදී වශයෙන් ඇතැම් තැනකදී කෙටිවෙකි භාවිතයට ගන්නා අයුරක්ද සද්ධර්ම රත්නාවලිය තුල දක්නට ලැබේ. එසේම ගැමියන් අතර හැදුනා වැඩුණාseම ගැමි භාෂාවෙන් පන්නරේ ලැබුවාseම ගැමියන්ට හුරු පුරුදු උපමා පිරුළු ඉඟිවැකි වලින් රසවත් කොට කතාව නිර්මාණය කිරීමද සද්ධර්ම රත්නාවලිය දක්නට ලැබෙන සුවිශේෂතාවකි. ඒ අනුව උග්ගසේන කතාවස්තුව තුල කතුවරයා උපමා භාවිතයට ගන්නේ මේ පරිද්දෙනි. පෙත්තක් මෙන් සිසෑරි කරග රහත් වන්නාසේ සැටවස් පිරි මහ තෙරුන් වහන්සේ කෙනෙකු මෙන් පැසුණු ගොයම් මුල් වූ වාසේ අවකප්පණයෙන් සෑදූ හසුරයන් අල්වා ඇදී ඇදී දුවන්නාසේ ආදී ලෙස උපමා භාවිතයට ගනී. එසේම තවත් සුවිශේෂතාවයක් වන්නේ
ඇතැම් තැනකදී කියවන්නාගේ සිත නැමැති වේදිකාව තුළ නාට්‍යයක් රඟ දක්වන්නාක් මෙන් ඇතැම් අවස්ථා හා සිද්ධි නිරූපණය සඳහා සංවාදාත්මක භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගැනීමයි. එය උග්ගසේන හා උග්ගසේනගේ බිරිඳ අතර ඇතිවන කතාබහ තුළින් මෙසේ දැක්විය හැකිය. උග්ගසේනගේ බිරිඳ උග්ගසේන කෙරෙහි පවත්නා විරෝධතාවයේ ප්‍රකාශයට පත් කරන්නේ මේ පරිද්දෙනි. ගැල් රකින්න උන්ගේ පුත බර උසුලන්න උන්ගේ පුත කුමකුත් නොදන්න උන්ගේ පුත කියා නරවයි. උග්ගසේන විමසන්නේ මේ හැම මා අරඹයා කිව්ද බිරිඳ පිළිවදන් දෙන්නේ එසේ අනික් කාට කියම්ද තොපම කොට ඇවිදිනා කටයුතුෙන් තොපම අරඹයා කියමි. නැවත උග්ගසේන තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද පලා යෙමි ලෙස පවසයි. එහිදී බිරිඳ තොප හුණමැන ගියමැන ආදී ලෙස නාට්‍යයක ස්වරූපයෙන් දෙබස් ආකාරයෙන් සංවාදාත්මක භාෂා විලාසයක් භාවිතයට ගන්නා අයුරුද සද්ධර්ම රත්නාවලිය තුල දක්නට ලැබෙන ප්‍රකට කාරණේ. එසේම දඹදිව යුගයට පෙර පොළොන්නරු යුගයේදී ඇතැම් ගත්කතුවරු තම තමන්ගේ පාණ්ඩිත්වයේ පෙන්වීම සඳහා සකුමගද භාෂා මිශ්‍ර භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගනී. එයනු විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණ ගුරුළු ගෝමීන්ගේ අමාවතර ගත හැකිය. එකී ග්‍රන්ථ අතර ධර්මශේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය හෙළ ගැමි වහර හා පොදු ජන වහර තුලින් නිර්මාණය වීම නිසා ජනප්‍රියතාවයට පත්විය. මේ ආදී වශයෙන් සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කිරීමේදී පාලි ධම්ම පදට්ට කතා මේ පදානුගත පරිවර්තනයෙන් බැහැරව ඡායානුගත පරිවර්තන ක්‍රමය අනුගමනය කිරීම, හෙළ ගැමි වහර හේවත් පොදු ජන වහර භාවිතයට ගැනීම, කෙටි වැකි දිගු වැකි මිශ්‍ර භාෂා ව්‍යවහාරයක් භාවිතයට ගැනීම, ඇතැම් තැනක සංවාදාත්මක භාෂා ව්‍යවහාරයක් යොදා ගැනීම, එසේම උපමා පිරුළු ඉඟිවැකි වලින් රසවත් කොට කතාව නිර්මාණය කිරීම ආදී විවිධ භාෂා ප්‍රයෝගයන් භාවිතයට ගන්නා අයුරක් දක්නට ලැබේ. මෙන්න මේ ආදී ලෙස උත්තරයක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. දැන් මේ උත්තරය නිර්මාණය කරන්නට වෙන්නේ ඔබට උවමනා කරුණු පැහැදිලි නම් පාඩම් නම් පමණයි. ඒ නිසාවෙන් මම මේ කියූ කාරණා එකින් එකට සටහන් කරගෙන ඒ කාරණා ටික පාඩම් කරගන්න ලැබිලා තියෙන හොඳ අවස්ථාවක්, නිවාඩු කාලයක්. එක් අවස්ථාව බැගින් පාඩම් කරන්න අවස්ථා 6-7ක් පාඩම් තිබුණාම ඔබට හොඳටම උත්තරයක් නිර්මාණය කරගන්න ඒ ප්‍රමාණවත් වෙනවා. තව මේකේ උත්තරය සාරවත් නිර්මාණය කරන්න ඕනෑ තරම් කරුණු තිබෙනවා. නමුත් ඔබට ප්‍රධාන වශයෙන් කරුණු 3-4ක් ඇතුළෙන් උත්තරේ නිර්මාණය කරගන්න පුළුවන්. මම කරුණු 6-7ක් පදනම් කරන තමයි උත්තරේ නිර්මාණය කරේ. එසේනම් අද මා ඔබට පැහැදිලි කළේ සද්ධර්ම රත්නාවලියේ උග්ගසේන නම් කතාවස්තුව ඇසුරින් එක් විචාරයක් නිර්මාණය කරගන්න අයුරු පමණයි. එසේනම් ඉදිරියේ මෙබඳුම විචාර නිර්මාණය කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කරන පාඩම් මාලාවකින් හමු වීමේ අදහසින් මම ඔබෙන් සමුගන්නවා. ඉදිරි දිනයකදී නැවත අඟුල්මල් දමනේ ගැඹුරු භාෂා විහාරය භාවිතා කළ ග්‍රන්ථයක්, සකුමගද වැඩිපුර භාවිතා කළ ග්‍රන්ථයක් අඟුල්මල් දමනේ අපි හමු වෙමු. එමනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.